ජාත්‍යන්තර ළමා දිනය වන ඔක්තෝබර් 1 වෙනිදා මාස 1 වෙනිදා සමරන මේ විශේෂ වැඩපිළිවෙල සහභාගී වීමට මට දුන්න ආරාධනාවට මම ස්තුතියි වෙනවා. මේක විශේෂ වැඩපිළිවෙලක්. ඒකේ අදහස මේ රටේ ළමා ක්‍රූරකමට එක දිනයක් සීමා නොකරමින් සෑම දිනක මතක් කරමින් අපේ සමාජයෙන් ඉවත් කිරීමට අදහසින් තමයි මේ ව්‍යාපෘතිය පටන් ගන්න. ඒක ඉතාමත් වැදගත් අදහසක් සහ ව්‍යාපෘතියක්. ළමා දින සමරන විට ශ්‍රී ලංකා රාජ්‍ය 1989 තුෂ් වික්‍රමනායක මහත්මිය කියපු හැටියට අපේ CRC ලෙස හඳුන ජාත්‍යන්තර ප්‍රඥප්තියට අත්සන් ලැබුව බව මේ මොහොතේදී නැවත මතක් කර යුතුයි. ඒ ප්‍රඥප්තියෙන් අත වශයෙන් අලුත් අදහසක් ඉදිරිපත් කළා. එනම් සමාජයක දරුවෝ ඉලක්කයක් විතරක් නෙවෙයි. ළමුන්ට වැඩිහිටියන්ටසේ අයිතිවාසිකමක් තියෙනවා, මානව අයිතිවාසිකමක් තියෙනවා, සම්පූර්ණ වර්ධනයටයි ආරක්ෂණයටයි. ඒ අනුව සමාජයට, පවුල්වලට, වැඩිහිටියන්ට, රජයට යුතුයකම් තියෙනවා. ළමුන්ට ඒ සුබ සාධනයට අයිතියක් තිබෙන එක අලුත් අදහසක්. ඉතින් ඒ නිසා රජය, පවුල සහ සෑම ජන කොටස් එවැනි අදහසකට පිළිගෙන ඒ අයිතියෙන් ගරු කළ යුතුයි. දැනට බොහෝ විට කතිකාවතක් යනවා මේ ප්‍රඥප්ති, ජාත්‍යන්තර ප්‍රඥප්ති අතර අපේ රටට අදාළ නැහැ. මේවා බටහිරින් ආපු අපිට පීඩනය කරන අදහස්. ඒක අපිට පිළිගන්න බෑ. මොකද 1993 සිට සෞඛ්‍ය අන්දමින් අධ්‍යාපනයකින් මේ රටේ ආණ්ඩු පිටම ළමයන්ගේ සුබ සාධනයට කැපවී ප්‍රතිපත්ති මාලාවක් සහ වරප්‍රසාද දීලා තිබෙනවා. එතකොට අපේ රට මේ ප්‍රඥප්තිය අත්සන් කරනකොට මේක විටින් අදහසක් නෙවෙයි. අපේ කැප් වෙලා තියෙන බහුජන සුඛාය කියන අදහස ළමුන්ටත් අදාළ වෙන බව පිළිගන්න මේක අත්සන් කළා. ඉතින් ඉන්පසුව සෑම ආණ්ඩුවකටම සමයට ඒක ගරු කළ යුතුයි. ඒක වගකීමක්. ඒක ක්‍රියාත්මක කළ යුතුයි. දැන් චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිතුමියගේ කාලේ ඇත්ත වශයෙන් එතුමියගේ ආණ්ඩුව එතුමිය මේ වගකීම් ඉෂ්ට කරන්න කැපවී යම් පියවර ගත්තා. විශේෂයෙන් එතුමිය බ්‍රිතාන්‍ය අධිකාරිකාලයේ සිටපු පැරණි නීති කීපයක් ප්‍රතිසංස්කරණය කළා. ප්‍රතිසංස්කරණය කරේ ළමන්ගේ ආරක්ෂාවට ඒ නීතිය අදාළ වීම පිණිස. ඉන් අමතරව මේ විශේෂ ආයතනයක් පිහිටුවා. National Child Protection ජාතික ළමා ආරක්ෂණ ආයතනය NCPA ආයතනය. ඒක විශේෂ පනතකින් 1998 පිහිටලා එතනින් අදහස මේ නීතියෙන් ක්‍රියාත්මක කිරීම තහවුරු කරා. නමුත් කනගාටුවට සඳහන් කරන්න කැමති 2005 සිට මේ කැපවීම අඩුවීමක් පැහැදිලි බව අපිට පෙනෙනවා. කිසිම නීති ප්‍රතිසංස්කරයක් නැති වෙලා නැහැ. ප්‍රශ්න තියෙනවා, විසඳීම් නැහැ. ක්‍රූරකම, ලිංගික අපචාරය ආදී තාත්වික කරුණු ගැන මාධ්‍යයෙන් පිට රූපවාහිනියෙන් දන්වනවා. නමුත් ඒ සම්බන්ධව විසඳුම් ලබා ගැනීමට හැකියාවක් තිබෙන්නේ නැහැ. මේකට කාරණේකුත් තියෙනවා. විශේෂයෙන් අර විශේෂ පනතකින් 1998 චන්ද්‍රිකා කුමාරතුංගගේ රාජ්‍ය නීතිගත කරපු NCPA ආයතනය හුඟක් දුර්වල වෙලා තියෙනවා. එය දැන් ස්වාධීන ආයතනයක් නෙවෙයි. සුළු අමාත්‍යාංශය ස්ටේට් මිනිස්ට්‍රි එක දෙපාර්තමේන්තුවක් වෙලා. ඉතින් මේ ළමා ආරක්ෂක නොසැලකීමේ පරිසරයක මේ වාගේ
ක්‍රූරකම සහ අතවර පහර දීම් ප්‍රතික්ෂේප කිරීමට ලක් විය යුතු අදාළ ප්‍රශ්න විසඳීමට කැපවී සිටින මේ වාගේ ව්‍යාපෘතියක් ඉදිරිපත් කිරීම මම හිතන්නේ ඉතාමත්ම කාලෝචිතයි. පාසල්වල යමුන්ට නිවෙස්වල පහර දී ක්‍රූරකම් සිදුවීම පැහැදිලිව අපිටත් වෙනවා, මාධ්‍යයෙන් පිට පැහැදිලි කරනවා. එවැනි ක්‍රියාවක් අර තුෂ් වික්‍රමනායක මහත්මිය කියපු හැටියට ශ්‍රේෂ්ඨාධිකරණයෙන්ම ප්‍රතික්ෂේප කරලා සඳහන් කරලා තියෙනවා මේවා මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම. මානව අයිතිවාසිකම් ළමුන්ටත් තියෙනවා, මේවා උල්ලංඝන කිරීම. ඒ නිසා මේක නීතිය තහවුරු කළ යුතුයි. අපේ රටේ මානව අයිතිවාසිකම් ළමුන්ට තියෙන බව මේ නඩුවලින් පිළිගෙන තියෙනවා. මේ වගේ අපචාර සිදු කිරීම දඬුවම් දිය යුතු වරද බව පිළිගෙන නමුත් ක්‍රියාත්මක කිරීමක් සිදු වෙලා නැහැ. ඒක ටිකක් රජයේ කැපකිරීම නැති බව සැලකීම ඉතාමත්ම කනගාටුදායකයි. මොකද අපේ රටේ තියෙන සියලු ආගම්වලම පිළිගෙන තියෙනවා මේ ළමන්ට තලලා ගහලා නමුන් හදා ගන්නට බෑ. කරුණාවෙන් සැලකීමෙන් ඒ ළමයින්ට මන්ගේ ජීවිතය ගෙනියන්නට අවකාශ ලබා දෙන්නත් තියෙනවා, සුරක්ෂණයක් තිබිය යුතුයි. ඒතර කොහෙන්ද මේ ළමයින්ට පාසලේ ගෙදර විනය පිණිස පහර දීම් සිදු කළ යුතුයි කියලා කියන අදහස කොහෙන්ද ආවේ? දැන් අපි කියනවානේ බටහිර අදහස අපි ප්‍රතික්ෂේප කරනවා කියලා. ඉතින් මේක බටහිරි පාසල් වලින් විනයෙන් ආපු අදහසක්. මේක දැන් සමාජයේ ගැබ් වෙලා තියෙනවා. ඉතින් ඒක අපි ප්‍රතික්ෂේප කළ යුතුයි. ඒ නිසා මේ ව්‍යාපෘතියෙන් ඉදිරිපත් කරන පුද්ගලික පනතට අපේ රටේ සියලුම පක්ෂ ශ්‍රේෂ්ඨාධිකරණයේ මත, අපේ ව්‍යවස්ථාවේ මත, ළමා ප්‍රඥප්තිය මත නීතිගත කරමින් මේ නීතිය corporal punishment නැත්නම් ළමට පහත් මේ නීතිය තහවුරු කරලා මේක අපේ සමාජයෙන් තුරත් කිරීමට පෙරවර ගැනීමට කැපවීමේ සිටී කියලා මම විශ්වාස කරන්න කැමතියි. දැන් ළමා ආරක්ෂණයකට ළමුන්ගේ කටහඬ, ළමුන්ගේ හඬ, ළමුන්ගේ මැදහත් වීමත් ඉතාමත්ම අවශ්‍යයි. ළමුන්ගේ හඬ ඇසීම පිළිබඳව මේ ව්‍යාපෘතියෙන් ගොඩනගා විශේෂ පිළිවෙල අපි ඉතාමත්ම අගය කළ යුතුයි. මොකද ඒ ශ්‍රේත අපේ පාසල්වල අපේ සමාජයේ අඩුපාඩුකම් කියන. ඉතින් මේ මාර්ගයෙන් ළමා හඬ, ළමා ආරක්ෂණයට සම්බන්ධ කරගෙන ළමයින්ගේ හඬත්, ළමයින්ගේ මැදහත් වීමත් ඇතුල් කළ යුතු කරන්න පුළුවන් නම් මම හිතනවා ළමා ආරක්ෂණය තහවුරු කරනවා විතරක් නෙවෙයි, ඒ සම්බන්ධව අපේ සමාජයේ අදහස් වලටත් සම්පූර්ණයෙන්ම අලුත් මුහුණුවරක් ගොඩනගන්න පුළුවන් වෙයි. දැන් අපි සිංහල කවියකින් මොකද ලස්සන අදහසක් තියෙනවා. මම හිතන්නේ බොහෝ දෙනෙක් ඒ කවිය දන්නවා. මාවෙනි බිලින්දා වර ළඟට කැන්දා, දුක් සැත කුමන්දා අසර නිරින්දෝ කොහින්ද. දැන් එකෙන් කියන්නේ ඇත්ත වශයෙන් අපිට සදාචාරම අදහසක් තියෙනවා. ළමුන්ගේ දුක සැප සලකලා, ළමුන්ගේ දුක සැප පිළිබඳව තුන්ගේ හඬ අහලා ළමා ආරක්ෂණය තහවුරු කිරීම රජයේ ශ්‍රේෂ්ඨ යුතුයකමකි. I would like to speak a few words in English just to say what I have said in my Sinhala presentation. Is that in celebrating annually Children's Day, 1st of October 2021, we must remember that our country, our governments have taken on sacred obligations by the ratification of the Convention on the Rights of the Child in 1989. They have duties to ensure child rights and child protection is given adequate emphasis. Sometimes we say these are Western values, these are Western ideas, and this is not so, because we have a long tradition of doing the best for children, including providing health and education, which has put our country much ahead of many others in relation to social indicators. We have been weak
on this area of child protection, which is protection from abuse, but we having satisfied some of those, we need to go further on the child protection area. Since these are binding obligations, the state has duties and children have rights. President Chandrika Bandaranaike, during her government, respected that, even though the convention had been ratified by the previous government of President Premadasa. She took this on and she did two extremely important changes. Transformation of old colonial laws to solidify and strengthen child protection. There may be some limitations, but still that was done. In addition, the setting up of the NCPA, which was recognized at that time at the Yokohama Conference on Child Sexual Exploitation, World Conference, Child Sexual Exploitation as a best practice for Asia. Sadly, since 2005, we have seen a shift and a decline. Decline in the emphasis on child protection. There's tokenism, but no actual impact. And we have also seen the diminishing of the stature of the NCPA, making it a weak organization which cannot perform its mandated task of child protection. It is today one of the an institution within an extremely weakened state ministry of women and children's affairs. So therefore, it's important in this context that this organization and this project is putting forward a private member's bill in Parliament to take action against one of the significant areas of child abuse. It is one, but it is a significant one. That is abuse of children through punishment, physical punishment and mental pain in the home, and also especially in the schools. This has been documented many times by the media. And I hope, therefore, that it will have bipartisan consensus and this will be enacted with the support of all people in Parliament. We should lobby for that and we should expect that. And finally, I think the whole idea of including children, hearing their voices, engaging with them in child protection is another gap in all the few efforts that we have taken. And this project has extremely interesting programs in that regard, and that should help to strengthen that capacity. And that again is reflected in our own context. As I said before, some of the values of corporal punishment have come from a very strong 19th century English tradition of using physical punishment in discipline. We need to reject that and go back to the idea of listening to children's voices in their protection. And that beautiful kavya in Sinhala which says, "Where is a ruler anywhere who will listen to my joys and sorrows?" And that's the expression of a child. And I hope that certainly listening to the joys and sorrows of children, Parliament will enact this legislation. Thank you.